පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ කලාතුරකින්. දැන් අද මම බණට වරින් රැහෙත් වෙනකොට පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කුටියෙන් එළියට වැදලා මට කිව්වා ආශ්මතුනි ලස්සන ගාතාවක් පොතක තිබ්බා. ඊට පස්සේ ලොකු ස්වාමීන් වහන්සේ ගාතාව කිව්වා. බලන්න සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුර මොන ගැසුණාද බණපදයක් මැසෙනවා. මට ඒ ගාතාව මතක නෑ. අර්ථය මතකයි. ඒ තමයි බුදුරජාණන් වහන්සේලා පහළ වුණා අවුරුදු 80000ක් ආයුෂ තියෙන කාලේ. අවුරුදු 70000ක් ආයුෂ තියෙන කාලේ. අවුරුදු 60000, 40000, 30000, 20000 ආයුෂ තියෙන කාලේ. බණ පොතකවත් නැහැ. අවුරුදු 100ක් වෙච්ච කාලෙක බුදු කෙනෙක් පහළ වුණා කියලා. අවුරුදු 80000ක් වෙන කාලේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා තියෙන ඉතිහාසයක් තියෙද්දි අවුරුදු 100ක් තරම් ආයුෂ අඩු වෙච්ච කාලෙත් බුදු කෙනෙක් පහළ වුණා නේ. ඒකට උපමාවක් තියෙනවා ඒ ගාථාවේ. ඒ තමයි බුරා නැගින ගිනි ජාලාවක් මැදින් සීතල නෙළුම් මලක් මතුවෙලා ඒ සීතල නෙළුම් මල විකසිත වෙලා සුවඳ රොන් දසත විහිදවනවා වගේ කියනවා. ගින්දරකින් නෙළුමක් පිපුණා වගේ කියනවා. අද කාලේ මේ යුගයේ බුදු කෙනෙක් පහළ වීම. ඒකේ අදහස මොකද්ද? සිතා ගන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ ආශ්චර්ය මනුස්ස ආශ්චර්යමත් මනුස්ස රත්නය. ඒ බුදුරජාණන් වහන්සේට වයසට ගිය කෙනෙක් වේවා, පුංචි ළමෙක් හෝ වේවා, තරුණ දුවෙක් වෙන්න පුළුවන්, පුතෙක් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට ආදරේ නම්, බුදුරජාණන් වහන්සේට පැහැදිලා නම්, පින්වත් දරුවනේ ඔයාලගේ පැහැදීම අග්‍රයි. ඔයාලා ආයේ සතර අපායට අදින්නේ නැහැ. ඇතුලේ කුණු තියෙන්න පුළුවන්. අදින්නේ පහලට. කාටවත් කරගන්න බැරි දෙයක් එයා කරගත්තා. බුදුරජාණන් වහන්සේට පැහැදුණා. ඊළඟට මේ උතුම් ශ්‍රී සද්ධර්මයට මේ මිහිරි දහම් පදවලට පහදිනවා. ධර්මයට පහදින නිසා තමයි නැවත නැවත ධර්මය අහන්න ආසා. ධර්මයට පැහැදුන නිසා තමයි දුර ඉඳලා නමුත් ධර්මය අහන්න එන්නේ. ධර්මයට පැහැදුන නිසා තමයි ගොඩාක් රැ වුණත් නිදිමත ගොඩ වුණත් බණ අහන්නේ. ධර්මයට පැහැදිලා. ආන්නේ පැහැදීම ශ්‍රේෂ්ඨයි. යම් කිසි කෙනෙක්ගේ හිතේ ධර්මයට පැහැදීම තියනවාද එයා සතර අපායට අදින්නේ නැහැ. තුනුරුවන්ට පැහැදිච්ච කෙනෙක් නිරේ ගිනි දැල් වලින් පුච්චන්න බෑ. ඒක අභව්‍යයි. තුනුරුවන්ට පැහැදුන විඥානයක් තියෙන සිතක් තියෙන කෙනෙක් තිරිසන් ලෝකේ අසූචි කන සත්තු අතරට වැස්සට තෙමෙන අවුවෙන් කරවෙන එකිනෙකා කාකුටා ගන්න ලෝකයකට වැටෙන්නේ නැහැ. අභව්‍යයි. තුනුරුවන්ට පැහැදුන කෙනෙක් പ്രേත ලෝකේ නිර්වස්තරව කැයිහොටු සෙම කකා ඉන්න තැනට ඇදලා දාන්නේ නැහැ. තුනුරුවන් ශ්‍රේෂ්ඨයි. ඒ නිසා පහදින්න තුනුරුවන්ට ගොඩාක් ධර්මය අහන්න ආස, නමුත් ධර්මයට කැමැති, නමුත් හිතෙන් විඳවන අය ඉන්නවා. ඒ තමයි ධර්මය හොඳට අහනවා. ඒත් එයාට රාගයේ ප්‍රශ්න තියෙනවා. හැම වෙලාවෙම රාග ගින්නෙන් දැවෙනවා. ඊළඟට සමහර අය නිතර තරහ යනවා. හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. එයා ධර්මය අහනවා. ඒත් තැවෙනවා අර තරහ යන එක ගැන. ඊට පස්සේ ධර්මයේ ඇහෙද්දී
මෙයා මොකද කරන්නේ? මෙයාට අවබෝධ වෙන්නේ නැහැ. අවබෝධ නොවීම ගැන තැවි ඉන්නවා. හැබැයි මේ අවබෝධ වෙන ප්‍රතිපදාව ඒකෙන් වෙන්නේ යගෙන් බැහැර වෙන එක. ආන්න ඒක නම් හොඳ නැහැ. ඒකත් සංස්කාරයක් වෙලා යනවා. තමන්ගේ ජීවිතේට හොඳ දේවල් තියෙද්දී අවසානයේ පුංචි දේම අල්ල ගන්නවා. වැරදි දේම අල්ල ගන්නවා. එතකොට තමයි අවසානයේ තිසරණේ නැති වෙලා තමන්ගෙන් වෙච්ච වැරද්ද කෙල්ලෙන්නේ එතකොට. ඇයි පුරුදු කරලා තියෙන්නේ එහෙම. ඒ නිසා නිතර නිතර සිහි කරන්න ඕන කුණු කන්දල් කෙලෙස් මේ ලෝකේ ඔක්කොටම තියෙනවානේ. ওই ටයි කෝට් ඇඳගත්ත සුද්දු උන්ගේ හිතේ තියෙන පෙරේත කම්ම තමයි මේ පාරේ යන මිනිස්සුන්ගේ මේ ඉඳගෙන ඉන්න ඔයාලගේත් මේ හිටගෙන ඉන්න ළමයිගේත් කාගෙත් හිත තුළ තියෙන ඕවා. නමුත් ඒ සුද්දන්ට නොලැබෙන දෙයක් ඔබට තියෙනවා. ඒ තමයි මෙහි මොහොතේ ඔබගේ සවම්පතට බුදු කෙනෙක්ගේ බණවදයක් ඇහෙනවා. ශ්‍රේෂ්ඨයි. මෙලව කල්පනාවක් මොලයක් නැති මිනිහෙක් වුණත් මිදුල අතු ගගා ඉන්නකොට මණිකක් හම්බුනොත් ඒ මණික හංගගෙන ගේ තියාගෙන ඉන්නවා. අපිට මණිකක් තියෙනවා කියලා හිතනවා. නමුත් මිදුලේ කොයිතරම් බොරළු තිබ්බද? නමුත් එයා මණික ගැනම නේද හිතීලා ඉන්නේ. එහෙනම් බුද්ධ රත්නේ වටිනාකම තේරිලා නෑනේ. ඒකනේ බුද්ධ රත්නය ගැන හිතා ඉන්නේ නැත්තේ. ධර්ම රත්නයේ වටිනාකම තේරුණා නම් මණිකටත් වඩා වටිනවා කියලා. අර තියෙන්නේ මෙහි හෝ පරලෝ ඇති යම් වස්තුවකට දෙව්ලොව හෝ ඇති යම් උතුම්ම මණිකට සම කරන්න බෑ කියන බුදුරජාණන් වහන්සේ කියන මණික තුන් ලෝකෙම තියෙන මාණික්‍ය කන්දක් එක තැනක ගහලා තුන් ලෝකෙම තියෙන මණික් එක තැනකට අරගෙන බුදුරජාණන් වහන්සේ එක පැත්තක තිබුණොත් එහෙම වැඩ හිටියොත් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ස්පර්ශ වෙන දූවිල්ලක් තරම්වත් අර මණික් වටින්නේ නැහැ. බොරළු ගොඩේ මණිකක් හම්බුණා වගේ රාගයෙන් පිච්චි යන නුඹලාට, ද්වේෂයෙන් දෙවි යන නුඹලාට, අවිද්‍යා අන්ධකාරයේ අතපත ගා ඉන්න නුඹලාට බුදු කෙනෙකුගේ ධර්මයේ ඇහෙන එක ශාස්ත්‍රු සම්පත්තිය මේ උතුම් ශ්‍රී සද්ධර්මය වටිනා මණිකක් කරගන්න. අපේ ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් අනේ අපිට බණපදයක් ඇහුණානේ. අපිට සංඝයා දැක ගන්න ලැබුණානේ. අපේ අතින් අපි මැරෙන්න කලින් සෑයවල් හැදුණානේ අපේ අත් වලින්. බෝධීන් වහන්සේලා රෝපෙනේ වෙන හැටි අපි දැක්කනේ. බෝ සෙවනේ බෝපත් සෙලවෙද්දී ඒ සිසිලට අපි හිටියානේ. මේ ලෝකේ කීයෙන් කී දෙනාටද මේ වාග්ය ලැබෙන්නේ? අඟුලිමාල මහසෑයේ අපිත් විටින් විට හොර රහසේ මිනිස්සු මැද ගිහිල්ලා gadol බැන්දා. ඒ gadol බඳිනකොට අවුව නිසා දාඩිය පෙරීලා වැක්කිරෙනවා. ඒ දාඩිය අර බඳින gadol අතර බදාමට වැටෙනකොට හරි සතුටුයි. මේ සෑය බඳින බදාමට මගේ දාඩිය එකතු වුණා. අත්වල කරගෙට යනකල් අත් සීරි යනකල් මිනිස්සු gadol ඇද්දා. වැලි හැලුවා. අවුවේ පිච්චුණා. නමුත් පින්වත්නි ඔය කරපු පින නම් ඒකාන්තයෙන්ම මේ පින්වතුන්ට පින් කරපු මේ ඇත්තන්ට සසර දුකෙන් නිදහස් වෙන්න උපකාර වෙනවා. මේ තමයි සංස්කාරවල ස්වභාවය. සංස්කාරවල ස්වභාවය. තව කියන්න උදාහරණයක්. ඔන්න පසේ බුදුරජාණන් වහන්සේ නමක් ගමට වැඩලා ගමේ මිනිස්සු කාගෙන්වත් දන් ලැබුණේ නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ හිස් පාත්‍රය අරගෙන වැඩම කරනවා නැවතත් වනයේට.
එක්තරා ගෘහපතියෙක් ඈත යම් කටයුත්තකට ගිහිල්ලා එනකොට හිස් පාත්‍රයෙන් වනයේට වඩින පසේ බුදුරජාණන් වහන්සේ දුටුවා. ස්වාමීනි දන් ලැබුණ නැද්ද? උපාසකය ඒකට වගක් නැහැ කියලා වැඩියා. ඊට පස්සේ දැන් මෙයාට කල්පනාව දැන් මම දානි දෙන්නම් ස්වාමීනි යන් කිව්වට ගෙදර උයලද නැද්ද දන්නේ නැහනේ. මෙයා අඩිය පොඩ්ඩක් ඉක්මන් කරලා ගෙදෙට්ට ගියා. ගෙදර කෑම තියෙනවා. වැඩකාර කරන කොල්ලට කිව්වා කොල්ලෝ මෙහෙවරේ ආනර කැලිය ඇතුළට ස්වාමීන් වහන්සේ නම ශ්‍රමණයන් වහන්සේ නමක් ගියා. දානේ නැහැ ඉක්මනට පාත්‍රය අරන් වරින් බලපිය ඉරමුදුන් එන්න හදන්නේ කිව්වා. ඉරමුදුන් එන්න කලින් දානේ දෙන්න ඕන. ඉක්මනට දිව්වා. ජීවිතේට දුවලා නැහැ ඉච්චර වේගෙන්. ස්වාමීනි පාත්‍රය කිව්වා දුර ඉඳලම. ළඟට ගිහිල්ලා වැඳලා පාත්‍රය අරන් ඉක්මනට දිව්වා. ජීවිතේට දුවලා නැහැ මෙහෙම දිවිල්ලා. ආයේ කොහෙද දැන් මේ දිවේ? ගෙදරට. දැන් ඔන්න දානේ බෙදුව පාත්‍රයට. ඉක්මනට දිව්වා. කොහෙද දිවේ? ඕ පසේ බුදුරජාණන් වහන්සේ ළඟට. ඇයි ඉරමුදුන් එන්න කලින් දම් පුදන්න ඕන. ඊට පස්සේ දැන් දානේ පූජා කළා හිමීට ආවා. උපනූපන් ජීවිතේ දෙව්ලොව ඉපදුනත් වේගෙන් යන යානාව ලැබෙනවා. අපේ ගෞතම බුද්ධ ශාසනය ඉපදුනා උදේනි රජුරෝ ජම්බුද්දීපේ වේගෙන් යන යානාවල් පහ තිබ්බේ උදේනි රජුරවන්ට. ඇතෙක් හිටිය දවසට කිලෝමීටර් 600ක් යනවා. එක මිනිස්සෙක් හිටිය යොදුන් එයා 16ක් හිටියා. ඒ 16ට දවසට යන්න පුළුවන් යොදුන් 30ක් කිලෝමීටර 300ක් පයින් යන්න පුළුවන් දවසට. පණිවිඩයක් දුන්න ගමන් යනවා. දැන් මං කිව්වේ මේකයි. පිනකලේ අමාරුවෙන්ද පහසුවෙන්ද? අමාරුවෙන් පින කළා විපාකේ ආවේ Tamanට අමාරු නොවෙන්න. කවදාවත් මහන්සි වෙන්න නෑ ඇවිදලා. මං මේ කියන එක තේරෙනවද? අමාරුවෙන් පින් කළොත් ඒ පිනෙන් තමයි එයා ඒ අමාරු වෙවි ඉන්නවනේ යමක් කරන්න ඒ අමාරුව සංසාරෙටම නැති කරනවා. පැහැදිලිද? අමාරුවෙන් මහ බෝධිසත්වයෝ අබිනිෂ්ක්‍රමණය කළා. මේ ජීවිතේ සම්බුදු වෙන ජීවිතේ අබිනිෂ්ක්‍රමණය කරද්දී දෙවියෝ දොරටු අරිනවා. මහා බ්‍රහ්මයා සිවුරු ළඟට ගේනවා. දැක්කද තමන් කරපු පින? අඬ කඳුළු සලසලා දරුවන් දන් දුන්නේ. නමුත් සම්බුදු වෙන ජීවිතේ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉක්මනින් හැම දෙයක්ම අත්හැරියා. කඳුළු සලසලා නෙවෙයි රාහුලයන් අත්හැරියේ. කඳුළු සලසලා නෙවෙයි යසෝදරා අත්හැරියේ. පිනේ විපාක ආපු තැන කඳුල වැටෙන්නේ නැහැ. අඬ නම් පින් කරන්නේ. කඳුළු සලසලා නම් පින කරන්නේ, හොඳ දේවල් කරන්නේ. ඒ පිනේ විපාක තමයි ඔය වැටෙන කඳුල නැති කරනවා. රාගෙන් පීඩා විඳ නම් රාගය දුරු කරන ධම හොයන්නේ. ඒකේ විපාක තමයි ඒ රාගයේ පීඩාව නැති කරනවා. තරහයෙන් පුපුරවා ඉන්න ජීවිතයක් ලැබිලා එයාට ඒකේ නිදහස් වෙන්න ඕන. ධර්මය අහනවා. පුරුදු කරනවා. ඉවසලා ඉන්නවා. අමාරුයි. ඒ පිනේ විපාකෙද්දී ද්වේෂය හටගන්නේ. හරි පුදුමයි. ඊට පස්සේ උදාහරණයක් කියන්නම් තව. අමාරුවෙන් පින් කිරීම ගැන. වලහෙක් හිටියා. ඒ වලහට කැලේ යද්දි ගමේ කෑම සුවඳ එනකොට ඉන්න බෑ. ඉවසන්න බැරිම තැන ගමට පැන්නා. කෙයක්
කට සුවඳට ඉව කර කර යනකොට මිනිස්සු දැකලා පොළු වලින් ගගහා පැන්නවා. අඬු බඬු කඩාගෙන ලේ පෙරාගෙන වලහ කැලේට ගියා. කැලේට ගිහිල්ලා ඒ වලහාට තීත්ත වුණා. තෝ මෙච්චර විඳෙව්වේ කෑදරකම නිසා. මෙච්චර විඳෙව්වේ කෑදරකම නිසා. තුවාල වුණේ අඬු බඬු කඩාගත්තේ කෑදරකම නිසා. දැන් ගමේ සුවඳෙද්දී ඉවසා හිටපන්. උඹ දැන් තපස් රැකපන්. හිතට කිව්වා. දැන් ගමේ සුවඳ එනවා. ඉවසලා ඉන්නවා කෑදර වෙන්නේ නැතුව. දැන් පහසුවෙන්ද මේ වලහා ඉන්නේ අපහසුවෙන්ද? ඒතකොට එහෙනම් මේ ඉවසීම කෑමට තියෙන කෑදරකම දුරු කළේ පහසුවෙන්ද අපහසුවෙන්ද? ආන්නේ කෙනා තමයි ගෞතම බුද්ධ ශාසනය ඉපදුනේ. මහා කස්සප මහරහතන් වහන්සේ. ලාදුරු රෝගියෙක් පාත්‍රයට දම් බෙදද්දී ඇඟිල්ලක් ගැලවිලා වැටෙද්දී ඒ ඇඟිල්ල අයින් කරලා දාහනේ වළඳන්න පුළුවන්. එච්චර විරාගී වුණ ආහාරය ගැන. එච්චර විරාගී වුණ ආහාරය ගැන. අමාරුවෙන් මේක කරන්න තියෙන්නේ. ටීවී එකේ බණක් අහන්න ගියත් පොඩි උන් කියනවා නාට්‍ය දාපන් කියලා. කෙල්ල කියනවා නාට්‍යයක් දාපන් කියලා. යුද්ධයක් මැද බණ අහන්නේ. කරදර ගොඩ මැද බණ අහන්නේ. නමුත් යම් දවසක තමාව සූපත් කරන්නේ මේ ධර්මයෙන්. තව අම්මා කෙනෙක් ලිපියක් කියවලා ඒ ලිපිය මේ පාර පත්තරේට දාන්න කිව්වා. දුකසේ හිටපු අම්මා මේ කෙල්ලෙක් අම්මලා තාත්තලා අත්හැරලා ගිහිල්ලා අවුරුදු 4න් ළඟ ගෙදර කට්ටියක් හදාගෙන අවුරුදු 16 19 විවාහ කළා. තනිකර බේබද්දෙක්. සාමාන්‍යයෙන් කාන්තාවකට බේබදු මිනිස්සෙක් එක්ක පවුල් කන්න වෙනවා තරම් කරුමයක්. ඒක ගිදෙට ඉන්නේ කෙල පෙරාගෙන. ගන්ධසාරේ. කිසිම පිරිසිදුකමක් නැහැ. කියන්නේ මොනවද කරන්නේ මොනවද දන්නේ නැහැ. දොඩවනවා. මේ ඇහැරෙනවා මේ නිදිනවා. මේ කතා කරනවා මේ කුණුහරුප කියනවා. ඔය වගේ මිනිහෙක් එක්ක ජීවිතේටම පවුල් කණ්ඩ වෙනවා කියලා යමක් ඇද්ද? ස්ත්‍රීහු කර්ම විපාක විඳිනවා. එවැනි කර්ම විපාකයක් දෙන්න තරම් ඒ පිරිමියා බේබදු වුණා කියන්නේ ඔහු බොහෝ පෞරස් කරනවා. සම්පූර්ණ මිස්ත්‍රියකගේ ජීවිතේ අඳුරු කරලා දැම්මා. මිනිහා බීලා ගෙදර ඇවිල්ලා එන්නකොට මේ අම්මා එළියට ගිහිල්ලා කොයි හරි කැලේක ඉඳලා මිනිහට නිින්ද ගියාට පස්සේ එනවා. දැන් බඩට දරුවෙක් ආවා. බඩේ දරුවා ඉන්නකොට වෙන ගෑණියෙක් එක්ක ගියා. දරුවා තනියෙන් හදාගත්තා. මාසයක් යනකොට මෙන්න මිනිහා ආවා. ඉවසලා හිටියා. රණ්ඩුනේ නැහැ. දෙවෙනි දරුවා බඩට ආවා. ඒත් බඩේ ඉදි වෙන ගෑණියෙක් එක්ක ගියා. එච්චර පෙරේතයි. තුන්වෙනි දරුවෙක් ආවා. එතකොටත් දාලා ගියා. ඒකේ දරුවෝ තුන් දෙනාම කෙල්ලෝ. ඉවසගෙන හිටියා. ඒ අම්මා ලියලා ඉවරලා තියෙනවා කරුමෙට මගේ රූපේ ස්වභාව තිබ්බා. පිටිපස්සෙන් එක කෙනා ඇවිල්ලා නොකිය යුතු කතා කියනවා. ඒ හැම වෙලාවකම මිනිස්සෙක්ගේ නරක වචනයක් ඇහෙනකොට මගේ ඇස්වලට පෙනුණා කියනවා කෙල්ල තුන් දෙනෙක්. අම්මා කළ දේ දූ නොකළොත් පුදුමයි. අම්මා ගෙදර මිනිහට බයිනවා නම් කතා දෙකක් නැත. දුවකින් ඒ දුව බඳින මිනිහටත් අහගන්න වෙනවාමයි.
සංස්කාර. ඊට පස්සේ හැම වෙලාවෙම හිතුවා මට කෙල්ල 3 දෙනෙක් ඉන්නවා මං චරිතවත් විදියට ඉන්න ඕන කියලා. දැන් රස්සාවක් එපේ කෙල්ල 3 දෙනාට උගන්වන්න බෑ. gadol පෝරණක gadol පුච්චන්න ගියා, gadol කපන්න ගියා. ගමේ ගොයන් කපලා ඒ වී තම්බනකට ඒ කාලේ. වී තම්බන එකටත් යනවා. දවසට රස්සාවල් 3ක් කළා කියනවා. එක මිනිස්සෙකුට කේස් ගහකට අත තියන්න දුන්නේ නැහැ කියනවා. කෙල්ල 3 දෙනා ලොකු වුණා. විවාහ කරලා දුන්නා. එකට කරපු කර්ම එකට විපාක දෙන හැටි බලන්න. බෑනලා 3 දෙනාම අප්පට හපන්. කර්ම විපාක. දැන් දුවලා 3 දෙනා දුන්නානේ. එච්චර හම්බ කරන්න ඕනේ නැහැ. දැන් මොන්දර ජීවත් වුණොත් ඇතිනේ. දූලගේ පවුල් වල ප්‍රශ්න විසඳන්න ණයාරන් සල්ලි දිදී ගෙවල් වල ප්‍රශ්න විසඳන්න මෙදියත් උනා. වැටෙන කඳුල තමම්ම පිහදාගත්තා. මුන්දගේ ඇඳුම් තෙත්තුනේ දාදියටත් වඩා කඳුළු වලට. රේඩියෝකේ බණක් යද්දී මිහිරට බණක් ඇහිලා. ඒ තමයි 1999 ලොකු ස්වාමීන් වහන්සේ රේඩියෝ එක කියපු බණක්. රොංගන්ඩ කැමැති බඹරා නැත්තම් මීමැස්සා සුවඳ මලක් තියෙන්නේ කොයිතරම් දුරටද ඒකම හොයාගෙන යනවා. නිලමැස්සන්ට එසේ සිටින්නේ නැත. ඒ අම්මා බස් එකෙන් බස් එකට නැගලා පොල් ගහවල හොයාගෙන ආවා. එදා වැටෙන බණපද අහලා එදා වැටෙන කඳුළු පිහදාගත්තා. එදා ඉඳලා හිතෙන් තිබ්බනම් දුකක් ඒකත් නැති කරගත්තා. දැන් හොඳට වයස අවුරුදු 61යි. 61ක් ගිය තැන මිනිස්සයා අර හැම ගෙදරකින් පන්නලා අර නාකි මිනිස්සයා ගෑණියෙක් දිහා ඔළුවක් උස්සලා බලන් පන නැති විච්ච කාලේ ගෙදෙට්ට ආවා. අසරණේකට උදව් කරනවා නේ කියලා ගෙදෙට්ට වැද්දාගත්තා. නාවනවා, කවනවා, පොවනවා. ස්වාමීනි අතීතයේම සිහි වෙන නිසා මිනිස්සයා දැක්ක ගමන් මූණ බලන්නේ. එච්චරයි මං ඒ මගේ ස්වාමියාට කරන වැරද්ද. මූණ බැලුවේ නැහැ කිව්වා. කණ්ඩ බොණ්ඩ ටික දීලා ළඟට දෙන්න දුන්නා. පින්වල් ලොකු ස්වාමීන් වහන්සේ ආරම්භපු දහම් වැඩපිළිවෙලේ වෙන කවුරු කෙසේ වෙතත් මන් නම් සැනසුණා. මගේ ගුරු දෙවිඳු දීර්ඝායුෂ ලබත්වා කියලා පින් දීලා ඉවලා තිබ්බේ. උන්දල නිවන් දකින්න කවදා හරි. ඒ නිසා තමන් කරන ඔන්න මෙහෙම උදාහරණයක් ගන්න. දැන් ඔන්න මේ සභාවේ මමනේ බණ කියන්නේ. ඒතර බණ කියද්දි මගේ කටින් දැන් වචන කීයක් යන්න ඇතිද? ඒතර ඔන්න තාත්තා කෙනෙක් කතා කරලා කියනවා එයාගේ වචන 10යි. ඒතර මම කියපු වචන 100 ගාන අමතක කරලා අර වචන 10ට හිත යවුවොත් ඔබ පරාදයි.
දැන් ගෙදර ගිහිල්ලා අර කියව බණ ඔක්කොම අමතක කළා. අර වචන 10 කිව්වොත් එහෙම ඒ උන්දලාට උපමාවක් තියෙනවා. මොකක්ද ඒ උපමාව? ලස්සනට සරසපු කොණ්ඩයක් තියෙනවා. හරිද? කොණ්ඩේ ලස්සනට සරසලා සුවඳ කළා රන් කටු ගහලා තියෙනවා. ඔතෙන්ද වඳුරු පෙටියක් ගෙනවොත් මොකද කරන්නේ? ඔය කොණ්ඩේට අත දදා අවුල් කරනව නෙවෙයි උකුණෙක් හොයනවා. ලස්සනට සුවඳ කරපු කොණ්ඩෙත් වඳුරා උකුණෙක් සොයනවා. ඒ නිසා ධර්මයේ දේශනා පැයක් අපි කියමුකෝ පැයක් හෝරාව ඒ කියපු බණ අමතක කරලා ගෙදර ගිහිල්ලා කියන්නේ වෙන එකක් නා. එයා අනිවාර්යෙන් උකුණෙක් හොයාගෙන පැහැදිලිද මං කියන එක? ඒ නිසා උකුණු ගන්න එපා. සොඳුරු ලෙස සරසපු වරලස ගැන හිතලා සතුටු වෙන්න. ඒ නිසා සංසාරෙට තමන් කරන ඒවා එනවා. මං අවසාන වතාවට මම කියන්න හිතාගෙන ආපු කතාව කියන්න. ඒක පහුගිය දවස්වල ධර්ම දේශනා කිහිපයකම කිව්වා. මෙහෙත් කියන එක හොඳයි. මහා ඇලෙක්සැන්ඩර් රජුගේ කතාව. මහා ඇලෙක්සැන්ඩර් රජුරෝ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඉඳලා ග්‍රීකයේ ඉඳලා විශාල රාජ්‍ය ආක්‍රමණය කරගෙන පහළට ආවා. ආක්‍රමණය කරගෙන ඒ රජුරන්ගේ ගුරුවරයා කිව්වා ලෝකේ කෙලවර තමයි ඉන්දියාව කියලා. ලෝකේ කෙලවරටම ජය ගන්න ඕන කියන අදහසින් එද්දී ඒ රජුරෝ කඳවුරු බැඳගෙන ඉන්දියාවේ ඉහළ උත්තර ප්‍රාන්තයේ කඳවුරු බැඳගනිද්දී රහතන් වහන්සේ නමක් ඒ කඳවුරට වැඩියා. වැඩලා ඇහුවා රජතුමාගේ ආසාව මොකද්ද? ශ්‍රමණය. ලෝකේ කෙලවරටම ජය ගන්න. විශාල රාජ්‍ය අධිරාජ්‍ය 4ක් මම මේ වෙනුවට ජයගෙන තියෙනවා. ඊට පස්සේ කිව්වා රජතුමනි දැන් ඔබතුමාට කෑම කන්න හිතුනොත් මං අධිරාජ්‍ය 4ක රජානෙව කියලා රන් තැටි 4ක එකපාර කනවද ඇහුවා. නැත. වතුර බොන්න හිතුනොත් ඔය හැම අධිරාජ්‍යකම තියෙන ගංගාවල වතුර හැම භාජනයකම බොනවද? නැත. මෙච්චර විශාල රාජ්‍යයක අධිපති කියලා ඇඳවල් 4ක සිරිහාන් 4ක නිදා ගන්නවද? නැත. රජතුමනි කුමක් පිටිපස්සේද මේ දුවන්නේ කියලා ඇහුවා. දැන් අඟුලිමාල වුණත් කොච්චර මිනි මරමරා ගියන් බුදුරජාණන් වහන්සේ දුන්න පෙහෙලිකාව ඉදිරියේ දමණේ වුණානේ. අඟුලිමාල ඔබ නවතින්න මම නැවතිලා ඉන්නේ. ශ්‍රමණය යන ඔබ ඇයි නැවතුණා කියන්නේ? නැවතිලා ඉන්න මම ඇයි යනවා කියන්නේ? දැන් මොකක් කියලාද කතා කළේ? ශ්‍රමණය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාළ අඟුලිමාල මම ප්‍රාණින් කෙරෙහි ප්‍රාණඝාතය අත්හැරියා. මම නැවතුණා. ඔබ අතේ ලේ තවරගෙන ඉන්නේ ඔබ සසරේ යන කෙනෙක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මට අනුකම්පා පිණිසයි වැඩම කළේ කියලා මේන් වැඳ වැටුණා. දැන් මොකද උනේ? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතෙක් කිව්වේ ශ්‍රමණය. දැක්කද බණපදේ ඇහිච්ච ගමන් අඟුලිමාලයන්ගේ ප්‍රඥාව ඉස්සරහට ආපු හැටි. ඒ වගේ ඇලෙක්සැන්ඩර් රජුරෝ ආච්චර යුද්ධ කරගෙන ඇවිල්ලා රහතන් වහන්සේගේ බණපද ඉදිරියේ ප්‍රඥාව ආවා. වැඳ වැටුණා. මගේ හිතේ ආසාව දුරු කරන බණ කියන්න කිව්වා. රහතන් වහන්සේ දහම් දෙසුවා. මං අවුරුදු 5ක් ඇතුළත මුළු රාජ්‍යයම බෞද්ධ කරනවා කියලා හැරුණා. මාස 5න්ම ලෙඩ වුණා. රජුරු අන්තිම කැමැති පත්‍රය ලිව්වා. මොකක්ද අන්තිම කැමැති පත්‍රේ? ලිව්වා මම මැරුණට පස්සේ මගේ මිනිහේ මිනි පෙට්ටියේ
මගේ අත් දෙක තියෙන පැත්තෙන් සිදුරු දෙකක් හදලා ඒ පැත්තෙන් අත් දෙක එළියට දාන්න. ඔව් මම මැරුණට පස්සේ මාව ගෙනියන්න ඕනේ මේ මුළු රාජ්‍යවලම දක්ෂම වෛද්‍යවරු. මිනිහ උස්සන්නේ වෙන කිසි කෙනෙකුට අවසරයක් නැහැ. මම මැරුණට පස්සේ මගේ දේහේ ඉඳලා ආදාහනය කරන තැන දක්වා පාරේ රන් දිදී මුතු මැණික් දියමන්ති පාවඩයක්සේ අතිරිය යුතුයි. මහා ඇලෙක්සැන්ඩර් රජුරන්ගේ ආඥාව ඒ විදිහට ක්‍රියා කළ යුතුයි. රජතුමනි මේක පුදුම අන්තිම කැමැති පත්‍රයන්නේ. එහෙනම් ලියාපල්ල ඉතුරු ටිකත්. මං අත් දෙක එළියට දාන්න කිව්වේ. ඇලෙක්සැන්ඩර් රජුරෝ මැරුණේ සතින්. ඇලෙක්සැන්ඩර් රජුරෝ අතින් ගෙනියන්න පුළුවන් දෙයක් අරන් ගියේ නෑ. එහෙනම් පින්වතුනි, පින්වත් දරුවනි, නුඹලා මරණයේදී අරන් යන්නේ කුමක්ද? අතින් අල්ලන්න බැරි දෙයක්. ඔය ෆෝන් එක අතින් අල්ලන්න පුළුවන්, අරන් යන්න බෑ. ඉඩම් අතින් අල්ලන්න පුළුවන්, ගෙවල් දොරවල් අතින් අල්ලන්න පුළුවන්, යාන වාහන අතින් අල්ලන්න පුළුවන්, අරන් යන්න බෑ. මේ තාත්තා දෙස බලන්න. ඒ තාත්තා ජීවිත කාලෙම ඔට්ටුනාද යමක් වෙනුවෙන් නිවස, ඉඩම්, දරුවන්, අඹුව ඒ සියල්ල අත්හැරලා ගියා. හැබැයි කරුණාව, මෛත්‍රිය, මිනිසුන්ට සේවය කරන අදහස, යහපත් දේ, අතින් අල්ලන්න බැරි සිටිවිලි සමුදාය, කර්ම ටික අරගෙන ගියා. ඔයාලා ෆෝන් එකකින් නම් මේ කොල්ල කුරුට්ටු කෙල්ලෝ ෆෝන් එකේ රූප බලා නම් ඉන්නේ. ඒවා දාලා යනවා. නමුත් ඒ තුලින් හිතේ ඇතිවෙන රාගය අරන් යනවා. ඉඩමට නම් රණ්ඩු වෙන්නේ, ගෙදරට නම් රණ්ඩු වෙන්නේ, කෑමට නම් රණ්ඩු වෙන්නේ, බෙදා ගන්න බැරුව නම් රණ්ඩු වෙන්නේ. ඒවා දාලා යනවා. ඒ තරහ සසරට යනවා. ඔයාලට මැරුණාම අරන් යන්නේ මොනවද? අරන් යන්නේ නැත්තේ මොනවද කියන්නේ? ප්‍රකටම කාරණාව තමයි අතින් අල්ලන්න පුළුවන් දේවල් අතහැරලා යනවා. අතින් අල්ලන්න බැරි දේවල් අරන් යනවා. නමුත් ජීවිත කාලෙම මැරිලා වාහනයක් ගන්න ආසයි. ඒක අතින් අල්ලන්න පුළුවන් නේ. අතහැරලා යන්න වෙනවා. අඹදරුවෝ අත්හැරලා යන්න වෙනවා. ඉඩකඩම් අත්හැරලා යන්න වෙනවා. අත්හැරලා ගියාට පස්සේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ නිසා ඔයාලත් කල්පනා කරන්න මට මේක වෙනවනේ කියලා. ඊළඟට දෙවෙනි කැමැත්ත, හොඳම වෛද්‍යවරු තමයි මිනිහ උස්සන්න ඕන. ඇයි ඒ? මහා ඇලෙක්සැන්ඩර් රජුරුවන්ගේ මරණය වළක්වන්න ලෝකේ හොඳම වෛද්‍යවරුන්ටවත් නොහැකි වුණා. මිනිස්සු උජාරුවට කියනවා මම අහවල් හොස්පිටල් එකෙන් බෙහෙත් ගන්නෙ, අහවල් ක්ලිනික් එකෙන් ගන්නෙ, අපිට බෙහෙත් එංගලන්තෙන් එවන්නේ, මම හොඳ ස්පෙෂලිස්ට් කෙනෙක් අල්ලලා තියෙනවා, ලංකාවේ පළවෙනි ඔයා දන්නේ නැද්ද? එහෙමයි කතා කරන්නේ. එනමුත් සියලු දෙනා අසරණ වෙනවා මරණයේදී. කිසි කෙනෙකුට අපිව බේරන්න බෑ. පුතාට බෑ තාත්තව බේරන්න. දෙමව්පියන්ට බෑ දරුවෝ බේරන්න මරණයේදී. පැහැදිලිද? ඊළඟ කාරණාව තුන්වෙනි කැමැති පත්‍රයේ කැමැති වගන්තිය. රන් දිදී මුතුමැණික් අතුරුපල්ලා. මහා ඇලෙක්සැන්ඩර් රජු යම් ධනයක් හම්බ කළාද මලගමේදී ඒ හම්බ කරපු ධනේ පාදේවත් ගෑවුන්නේ නැහැ. ඒ මිනිහා හරහා දාලානේ. අනුන්ගේ කර පිටින් යන්න තියෙන්නේ. හම්බ කරන සියල්ල දාලා යන්න වෙනවා.
හම්බ කරන සියල්ල දාලා යන්න වෙනවා. ඒ නිසා පින්වත්නි, පුළුවන් තරම් තුනුරුවන්ට පහදින්න. පුළුවන් තරම් පින් කරන්න, කුසල් කරන්න. ගමේ හොඳ මිනිහෙක් විදිහට ජීවත් වෙන්න. මැරිලවත් ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට නින්දාවක් නැති විදිහට ජීවත් වෙන්න. මලගමේ මිනිස්සෙකුට අනේ හොඳ මිනිහෙක් නේ කියන වචනය සිත් පිරිතක් වගේ ඇහෙන්න සලස්වන්න. ඕකා මැරුණ එක හොඳයි කියන වස්කවිය කියව ගන්න එපා. දේවදත්ත පොළොව පලාගෙන ගිය තැන වතුර වලේ නෙළුමක්වත් පිපෙන්නේ නැහැ. චින්චිමානිකව පොළොව පලාගෙන ගිය වලේ නෙළුමක්වත් පිපෙන්නේ නැහැ. එතෙන්න මෙහි පැත්තේ පාරයිනේ කුණු කානුවේ ඕලු මල් පිපී තිබෙනවා. මා දැහැසින් දුටුවා. මං ඒව බලන්න ගිය කෙනෙක්. ඒ නිසා ගුණවත් වෙන්න. අඩුපාඩු තියෙන්න පුළුවන්. හිමීට හදාගන්න. උතුම් සෑයවල් වඳින්න ආස කරන්න. බෝධින් වහන්සේලා වඳින්න ආස කරන්න. ඒ භූමි වලට ගෞරවයෙන් යන්න. මේ මිහිරි ශ්‍රී සද්ධර්මය ඇහින්නේ අවසාන යුගයක බුදු කෙනෙක් ලෝකේ පහළ වීම මහා ගිනි ජාලාවක් මැදින් සොඳුරු නෙළුමක් විකසිත වෙලා රොණින් සුවඳ හමනවා වගේ එකක්. හිතා ගන්න බැරි දෙයක් බුදුරු පහළ වීම. මේ අවස්ථාව මගේ හැරුණොත් කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම මෛත්‍රී කියන බුදුරජාණන් වහන්සේලා පස්නම පහළ වෙන්නේ මේ මහා භද්‍ර කල්පය කොටස් 6කට බෙදුවොත් පළවෙනි කොටස් දෙකේ බුදුවරු පහළ වෙච්ච පස්නමම පහළ වෙච්ච කාල වගේ කාල දෙකක් තව ඉදිරියට තියෙනවා බුදුවරු නැතිව. බුදුබණ පද ඇහෙන මේ ස්තූප විහෙර විහාර බෝධි තිබෙන මේ යුගෙත් අපිව මේ විදියට කෙලෙස් වලින් නීච කරනවා නම් බුදුවරු නැති කාලයක් ගැන කවර කතාවද? පින්වත්නි, මේ තමයි සත්‍ය කතාව. ගෞතම බුද්ධ ශාසනයේ බණපදයක් ඇහෙන අවසාන කාලෙ මේක. පාඩු නෑ දුර ඉඳලා වට. පාඩු නෑ මෙහෙම ඉඳගෙන හිටියට. මඩේ නමුත් හිටගෙන හිටියට පාඩු නෑ. ඈත නමුත් ඉඳලා බණහන එක පාඩු නෑ. මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් තමයි ඔබව යම් දවසක සසර දුකින් නිදහස් කරවන්නේ. ඒ නිසා හදවතේ උතුම්ම කෙනා බවට පත් කරගන්න බුදුරජාණන් වහන්සේ හදවතේ උතුම්ම දේ කරගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය හදවතේ උතුම්ම පිරිස බවට පත් කරගන්න රහතන් වහන්සේලා. ඒ තුනුරුවන්ට හානි වෙන්න දෙන්න එපා. සිල්පද අමාරුවෙන් රැකගන්න. වැටි වැටි නමුත් නැගිටින්න. සිය වතාවක් සිල් කැඩෙද්දී සිය වතාවක් සිල් සමාදන් වෙන්නේ සිල් රකින්න ආස නිසා. සිල් රකින්න ආස නිසා. ඒ නිසා ඒ ආසාව, ඒ කැමැත්ත ඔබ යම් දවසක මේ ධර්මයෙන් සූපත් කරන ප්‍රධාන බලවේගී බවට පත් කරනවා. ඒ නිසා අද දවසේ කිව්වේ බණට අවසාන වශයෙන් මතක තියාගන්න, සෙල්ලමට නමුත් අපි කරන කියන දේ කර්මයක් බවට පත් වෙලා විශාල විපාකයක් දෙනවා. සෙල්ලමට කරන දේ. චන්ද්‍රගුප්ත කියන රජුරෝ නිකන් ගමක හිටපු කොල්ලෙක්. හැබැයි රාජ්‍ය පැලැන්ති. එයා දන්නේ Taman රාජ්‍ය පැලැන්ති කියලා. මේ ශාක්‍ය වංශයේ අය අවසානට ගියානේ, පැනලා ගියානේ විදුඩුබ මරද්දි. ඒ පවුලේ ඇතිවෙච්ච දරුවෙක් තමයි පස්සේ කාලෙක චන්ද්‍රගුප්ත කියන්නේ. එයා සෙල්ලම් කරද්දි කරන්නේම රාජ්‍ය සභාවක් පිටවන එක. සෙල්ලමට රාජ්‍ය සභාවක නඩුවක් විසඳනවා දැකලා තමයි ශානක්‍ය කියන ඒ ආචාර්යවරයා මෙයාව රජකමට සුදුසුයි කියලා අරන් යන්නේ. අවසානයේ චන්ද්‍රගුප්ත මහරජු බවට පත් වුණා. ඔහුගේ පුතා බින්දුසාර, ඔහුගේ පුතා ධර්මාශෝක
ඔහුගේ පුතා මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිරණට ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ දායාද කළ අපගේ දෙවෙනි බුදුරජාණන් වහන්සේ. දැක්කද සෙල්ලමට ගියකම් නේද මේ ආවේ ඔච්චර? රහතුන් බිහි කරන પરම්පරාවක් දක්වා එදා මේ චාණක්‍ය ගම හරහා යද්දී ඒ ළමයාගේ ඒ සෙල්ලම තිබ්බේ නැත්තම් අල්ලන්නේ නැහැ. සෙල්ලමට කරන කර්මය නැහැටි